තාපේ පාඩම යටතේ ඊළඟට මම සාකච්ඡා කරන්න ගන්න මාතෘකාව තමයි තාප මිතිය කියලා කියන්නේ. මේ තාප මිතිය පාඩමේදී තාප ප්‍රමාණය පිළිබඳව ප්‍රමාණාත්මක අධ්‍යයනයක්. එහෙම නැත්නම් තාපය පිළිබඳ ප්‍රමාණාත්මක අධ්‍යයනයක්. ඒක යම්කිසි වස්තුවක් අවශෝෂණය කරගන්න තාප පිළිබඳ තාප ප්‍රමාණය පිළිබඳව එහෙම නැත්නම් යම්කිසි වස්තුවක් පිට කරන තාපය පිළිබඳව ප්‍රමාණාත්මක අධ්‍යයනයක් තමයි කරන්නේ. ඒක අපි ප්‍රමාණාත්මකව ගණනය කරගන්නවා. තාපය කොච්චරද කියලා. වස්තුවක් අවශෝෂණය කරගන්න තාප ප්‍රමාණය කොච්චරයිද කියන එක. එහෙම නැත්නම් වස්තුවක් මගින් පිට කරන තාප ප්‍රමාණය කොච්චරක්ද කියන එක. සංක්‍රමණය වෙන තාප ප්‍රමාණය කොපමණද කියන එක. එහෙම. එතකොට මේ තාපමිතිය පාඩමේදී අපිට සාකච්ඡා කරන්න තියෙන මූලික සංකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි වස්තුවක තාපධාරිතාවය කියන එක. තාපධාරිතාවය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට විශිෂ්ට තාපධාරිතාවය. ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය කියන අදහස පිළිබඳව සාකච්ඡා කරනවා. ඊළඟට විශිෂ්ට গুপ্ত තාපය. විශිෂ්ට গুপ্ত තාපය. මේ විශිෂ්ට গুপ্ত තාපය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට විලේන විශිෂ්ට গুপ্ত තාපය කියන පදේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය කියන පදේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් අපි මේ එකින් එකට යන් මේ මාතෘකා පිළිබඳව ඉතින්ලා මම ගන්නම් මේ තාපධාරිතාවය. වස්තුවක තාපධාරිතාවය. වස්තුවක තාපධාරිතාවය. අපිට මේ වස්තුවකට පමණක් නෙමෙයි වස්තුවක් කිව්වොත් මේකෙන් අදහස් කරන්නේ ඝන වස්තුවක් කියන එකනේ. මොකක් හෝ සාම්පලයක තාපධාරිතාවය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. يعني ඒ සාම්පලයේ ඝන වස්තු ඝන ද්‍රව්‍ය වලින් සමන්විත සාම්පලයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්‍රවය අඩංගු සාම්පලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාතය අඩංගු වෙන සාම්පලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝන ද්‍රව්‍ය ද්‍රවය සහ වාතය කියන ඒ අවස්ථා තුනම යටතේ තියෙන ද්‍රව්‍ය අඩංගු සාම්පලයක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම සාම්පලයක තාපධාරිතාවය කියලා පදයක් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඉතින් අපි මීට කලින් සාකච්ඡා කරා මේ යම්කිසි පදාර්ථයකට නැත්නම් ද්‍රව්‍යයකට නැත්නම් යම්කිසි සාම්පලයකට තාප ශක්තිය සැපයුවොත් බාහිරින් තාප ශක්තිය සපයනකොට ඒ සපයන තාප ශක්තිය ඔය සාම්පලයේ අඩංගු අණු හෝ පරමාණු වල දෙආකාරයකට ගබඩා වෙනවා කියලා. එකක් තමයි මේ අපි දන්නවා අණු හෝ පරමාණු වල දැන් ඝන ද්‍රව්‍යයක් වුණොත් නම් අණු පරමාණු වල තියෙනවා කම්පන චාලක ශක්තියක්. ද්‍රවාණු ගත්තොත් එහෙම උත්තරණ චාලක ශක්තිය තියෙනවා. එතකොට වායු අණු ගත්තොත් එහෙම උත්තරණ චාලක ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය ආදී වශයෙන් ශක්ති තියෙනවා. කියන්නේ ඝන ද්‍රව හෝ වායු කියන කුමන අවස්ථාව යටතේ ගත්තත් ඒ අණු වල එහෙම නැත්නම් ඒ හැදිලා තියෙන පරමාණු වල චාලක ශක්තියක් තියෙනවා. එතකොට මේ ලබා දෙන තාපයෙන් කොටසක් වැය වෙනවා මේ අණු හෝ පරමාණු වල චාලක ශක්තිය ඉහළ නැංවීම සඳහා. චාලක ශක්තිය ඉහළ නැංවීම සඳහා ඒ ලබා දෙන ශක්තියෙන් කොටසක් වැය වෙනවා. ඊළඟට ලබා දෙන මේ ශක්තියෙන් තව කොටසක් දැන් අපි ගත්තොත් එහෙම ඝන ද්‍රව්‍යයක් වගේ නම් ඝන ද්‍රව්‍යයක ඒ හැදිලා තියෙන අණු හෝ පරමාණු අතර පරතරය එනතන අණුක පරාසය අන්තර් අණුක දුර වැඩි කිරීම සඳහා තව කොටසක් ශක්තියෙන් වැයෙනවා. එහෙම අන්තර් අණුක දුර වැඩි වෙනකොට ඒ අණු පරමාණු වල විභව ශක්තිය ගබඩා වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ඒ ලබා දෙන තාප ශක්තියෙන් කොටසක් අණු හෝ පරමාණු වල විභව ශක්තිය වැඩි කිරීම සඳහා වැය වෙනවා. තව කොටසක් ඒ වගේ චාලක ශක්තිය වැඩි කිරීම සඳහා වැය වෙනවා. එහෙම නැත්නම් කොටසක් විභව ශක්තිය හැටියට ගබඩා වෙනවා. තව කොටසක් චාලක ශක්තිය හැටියට ගබඩා වෙනවා. විභව ශක්තිය හැටියට ගබඩා වෙන හින්දා අණු හෝ පරමාණු අතර පරතරය වැඩි වෙනවා. ඉතින් ඒක අපිට බාහිරට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ පරිමාව වැඩිවීමක් හැටියට. ඒක අපි කියනවා ප්‍රසාරණය කියලා. චාලක ශක්තිය වැඩිවීම අපිට බාහිරට නිරූපණය වෙන්නේ උෂ්ණත්වයේ වැඩිවීමක් හැටියට. ඒක චාලක ශක්තිය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් එහෙමනම් අපි යම්කිසි සාම්පලයකට තාපයේ හැටියට ශක්තිය ලබා දුන්නොත් එහෙම ඒ සාම්පලයේ උෂ්ණත්වය ඉහළ යනවා. මම දැන් මෙතෙන්දි ගන්නම්කෝ උෂ්ණත්වය ඉහළ යනවා කියන කාරණේ පමණක්.
උෂ්ණත්වයේ ඉහළ යාම පමණක් නෙමෙයි වෙන්නේ අණු පරමාණු අතර පරතරයේ වැඩිවීමකුත් සිද්ධ වෙනවා. ඒ අණුව විභව ශක්තියත් ඉහළ යනවා කියන එක මම පැහැදිලි කරා. නමුත් මම මේ උෂ්ණත්වයේ ඉහළ යාම කියන සංසිද්ධිය විතරක් සලකන්නම්. එතකොට තාපයේ සපයද්දී මේ විදිහට උෂ්ණත්වයේ ඉහළ යනවා. ඒ සාම්පලයේ උෂ්ණත්වයේ ඉහළ යනවා. තාපය අවශෝෂණය කරගන්නකොට සාම්පලයේ උෂ්ණත්වයේ ඉහළ යනවා. යම් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරද්දී යම් කිසි ප්‍රමාණයකට උෂ්ණත්වයේ ඉහළ යනවා. ඉතින් අපි මෙහෙම සාම්පල කීපයක් අරගත්තොත් ද්‍රව්‍ය සාම්පල කීපයක්. එහෙම නැත්නම් වස්තු කීපයක් අපි එහෙම ගත්තොත් එහෙම. කීපයක් ගත්තොත් මේවට තාපය සපයනවා කියලා හිතන්නකෝ එකම ප්‍රමාණයකට හැම වස්තුවකටම තාපය සපයනවා. ඒතර මේ හැම වස්තුවකම උෂ්ණත්වයේ ඉහළ යනවා. ඒතර වස්තුවට සපයන තාප ප්‍රමාණය සමාන වුණත් අපි තුමු සමාන තාප ප්‍රමාණය බැගින් සපයනවා කියලා. මේක එක වස්තුවේ උෂ්ණත්වයේ ඉහළ යන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යනවා. ඒ උෂ්ණත්වය ඉහළ නැග්ම ඩෙල්ටා තීටා කියලා ගත්තොත් ඒ උෂ්ණත්වයේ ඉහළ යන ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ. වස්තු තුනේ වස්තු වල හැම එකේම උෂ්ණත්වය ඉහළ ගියත් ඒ හැම එකේම උෂ්ණත්වය ඉහළ යන්නේ එකම ප්‍රමාණයකින් නෙමෙයි. යම්කිසි තාප ප්‍රමාණයක් වස්තුව මගින් අවශෝෂණය කරද්දී හැම වස්තුවකම උෂ්ණත්වය ඉහළ නගින්නේ එකම ප්‍රමාණයකින් නෙමෙයි. ඔක අනිත් පැත්ත කිව්වොත් එහෙම යම්කිසි උෂ්ණත්වයක් යම්කිසි අගයකින් උෂ්ණත්වයේ වස්තුවේ ඉහළ නගිද්දී හැම වස්තුවකම අවශෝෂණය කරන්නේ එකම තාප ප්‍රමාණයක් නෙමෙයි. එකම ප්‍රමාණයට උෂ්ණත්වයේ ඉහළ නැංවීම සඳහා එක් එක් වස්තු අවශෝෂණය කරන තාප ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමාන තාප ප්‍රමාණ ලබා දුන්නාම එකම ප්‍රමාණයකින් නෙමෙයි උෂ්ණත්වය ඉහළ යන්නේ. හරි. එතකොට එකම ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා ලබා දෙන්න ඕන තාප ප්‍රමාණ සමාන නැහැ. එහෙනම් යම්කිසි ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය මේ වස්තුව හා සම්බන්ධ කාරණා දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි ඒ වස්තුවේ ස්කන්ධය. ස්කන්ධය කොපමණ ස්කන්ධයක්ද නැත වස්තුව හරි සාම්පලේ හරි හා සම්බන්ධ කාරණා දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි ස්කන්ධය කියන එක. ඒ සාම්පලේ ස්කන්ධය කොපමණද කියන එක. වඩා වැඩි ස්කන්ධයක් තියෙනකොට සාම්පලේ වඩා වැඩි තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා යම් කිසි ප්‍රමාණයකට උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා. අනික තමයි ඒ සාම්පලයේ අන්තර්ගත වෙන ද්‍රව්‍ය. ද්‍රව්‍ය මොකක්ද කියන එක. ඒ කියන්නේ සමහර විට අපි හිතමුකෝ දැන් එහෙම ද්‍රව්‍ය කීපයක් අපි සැලකුවොත් යකඩ, වානි, ඇලුමිනියම්, පිත්තල, ලී, ජලය මේ වගේ අපිට ගන්න පුළුවන් විවිධ ද්‍රව්‍ය. එතකොට ඒ ද්‍රව්‍ය මත රඳා පවතින මේ අවශෝෂණය කරන ලබන තාප ප්‍රමාණය. ඒකට කාරණා දෙකක් මත රඳා පවතිනවා. යම් ප්‍රමාණයකින් වස්තුවේ උෂ්ණත්වය ඉහළ නැංවීමේදී සාම්පලයේ උෂ්ණත්වය ඉහළ නැංවීමේදී ලබා දිය යුතු තාප ප්‍රමාණය කාරණා දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි ස්කන්ධය, අනික තමයි ඒ සාම්පලයේ අඩංගු වෙන ද්‍රව්‍ය මොනවද කියන එක. මේ කාරණා දෙක මත තමයි රඳා පවතින්නේ. ওই කාරණා දෙක මත රඳා පවතිමින් යම්කිසි තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා උෂ්ණත්වයේ යම් ප්‍රමාණයකට ඉහළ නැංවීම සඳහා. එතකොට යම් ප්‍රමාණයකින් වස්තුවේ උෂ්ණත්වයේ ඉහළ නැංවීමේදී යම් ප්‍රමාණයකින් වස්තුවේ උෂ්ණත්වයේ ඉහළ නැංවීමේදී ඒ වස්තුව මගින් අවශෝෂණය කරගනු ලබන තාප ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය කෙරෙන එක රාශියක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒක තමයි මේ වස්තුවක තාපධාරිතාවය කියලා කියන්නේ. ඉතින් ඒක අර්ථ දක්වන්නේ මෙන්න මෙහෙමයි. වස්තුවක නැත්නම් යම්කිසි සාම්පලයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ඒකට ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි කියනවා එම වස්තුවේ තාපධාරිතාවය කියලා.
එම වස්තුවේ නැත්නම් එම සාම්පලයේ තාපධාරිතාවය. සාම්පලයක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා එම සාම්පලයට ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි කියනවා ඒ සාම්පලයේ තාපධාරිතාවය. නැත්නම් ඒ වස්තුවේ තාපධාරිතාවය. එහෙම නැත්නම් එම ද්‍රව්‍යයේ ප්‍රමාණයේ තාපධාරිතාවය කියලා. ඒ විදිහට අපිට තාපධාරිතාවය අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් යම්කිසි සාම්පලයක උෂ්ණත්වය යම් සාම්පලයක උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා ඒ සාම්පලයට ලබා දිය යුතු තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් ඒ සාම්පලේ තාප ධාරිතාවය C සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. ඒ තාපධාරිතාවය අර්ථ දැක්වීමට අනුව මම නැවත මතක් කරන්නම් තාපධාරිතාවයේ අර්ථ දක්වපු විදිය. යම් සාම්පලයක නැත්නම් යම්කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ඊට ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි වස්තුවේ තාපධාරිතාවය කියලා අර්ථ දක්වන්නේ. මෙන්න මම ලියන්නම්. වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීමට ඒට ලබා දිය යුතු තාප ප්‍රමාණය එහි තාප ධාරිතාව ලෙස අර්ථ දක්වනු ලබයි. මේ අර්ථ දැක්වීමට අනුව තමයි ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වයේ ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් ඒකේ තාප ධාරිතාවය C සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා කියලා. ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා. එතන C කියලා කියන්නේ වස්තුවේ තාප ධාරිතාවය. හොඳයි. දැන් අපි ගත්තොත් වස්තු කීපයක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි ගන්නවා සාම්පල කීපයක්. හැබැයි ඒ සාම්පල වල සමාන ස්කන්ධ තෝරගන්නේ. කිලෝග්‍රෑම් එකක්. මේ පළවෙනි සාම්පලේ. දෙවෙනි සාම්පලේ ඒකේ කිලෝග්‍රෑම් එකක්. මේ තුන්වෙනි සාම්පලේ ඒකේ කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක් හෝ එක බැගින් හෝ නැත්නම් සමාන ස්කන්ධයේ බැගින් තෝරගන්න පුළුවන්. එතකොට මේ එක එක සාම්පලයක් විවිධ ද්‍රව්‍ය වලින් නම් හැදිලා තියෙනවා. හරියට යකඩ, පිත්තල, වානේ වගේ කියලා හිතමුකෝ. එහෙම නැත්නම් ජලය, මධ්‍යසාර, භූමි තෙල් වගේ. එහෙම විවිධ ද්‍රව්‍ය වලින් නම් ඔය එක එක සාම්පලය හැදිලා තියෙන්නේ. ඒවැ සමාන ස්කන්ධ තෝරගත්තා. ඒ සාම්පලවල උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා යම් ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා මම ඒක ඩෙල්ටා තීටා කියලා ගත්තා. යම් ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ. අපි තුන් පළවෙනි මේ සාම්පලයට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q 1 කියලා ගත්තොත් දෙවෙනි සාම්පලයට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q 2 තුන්වෙනි එකට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q 3. ඒ කියන්නේ ඒ සාම්පලවල ස්කන්ධ සමාන වුණත් සමාන ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා සාම්පලයට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ. මොකද එක් එක් සාම්පලය වෙනස් ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන නිසා. වෙනස් ද්‍රව්‍ය වලින් සකස් කරලා තියෙන නිසා. එහෙමනම් අපිට පැහැදිලි යම් ප්‍රමාණයකට උෂ්ණත්වය වස්තුවක හෝ සාම්පලයක ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය ඒ වස්තුව හෝ සාම්පලයේ හදලා තියෙන ඒ වස්තුවේ හෝ සාම්පලයේ අඩංගු වෙන ස්කන්ධය මත පමණක් නෙමෙයි ඒක හදලා තියෙන ද්‍රව්‍ය මතත් රඳා පවතිනවා කියලා. එතකොට
එසේ ඒ සාම්පලය මගින් අවශෝෂණය කරගන්න තාප ප්‍රමාණය කෙරෙහි බලපාන එක්තරා නියතයක් එම සාම්පලයේ හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින එක්තරා නියතයක් අපි අර්ථ දක්වනවා. අනේ නියතය නිසා තමයි මේ එක එක ද්‍රව්‍යයක් සමාන ස්කන්ධයක් වුණත් යම් ප්‍රමාණයකට උෂ්ණත්වය ඉහළ නංවා ගැනීම සඳහා අවශෝෂණය කරගන්න තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ. අපි ඒකට කියනවා විශිෂ්ට තාපධාරිතාවය කියලා. ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය. මේ ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය කියලා හඳුන්වන නියතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ ද්‍රව්‍ය මත. ඒ කියන්නේ ඒ සාම්පලේ නැත්නම් වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය මත තමයි ඒක රඳා පවතින්නේ. විශිෂ්ටතාපධාරිතාවය කියන නියතය. ඒ අනුව ගත්තාම අපි හිතමුකෝ යකඩ වලට යම් විශිෂ්ටතාපධාරිතාවයක් තියෙනවා. ජලයට විශිෂ්ටතාපධාරිතාවයක් තියෙනවා. යකඩ වල විශිෂ්ටතාපධාරිතාවය සහ ජලයේ විශිෂ්ටතාපධාරිතාවය වෙනස්. පිත්තල වලට වානේ වලට ආදි වශයෙන් මේ වගේ විවිධ ද්‍රව්‍ය ගත්තාම ඒවට වෙන වෙනම විශිෂ්ටතාපධාරිතාවයන් තියෙනවා. ඒත් අපි විශිෂ්ටතාපධාරිතාවය අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම. යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ඊට ලබා දිය යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස අර්ථ දැක්විය හැකිය. මෙන්න මේ විදිහට අපිට ද්‍රව්‍යයක විශේෂ තාපධාරිතාවය අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ඊට ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි මේ ද්‍රව්‍යයේ විශේෂ තාපධාරිතාවය කියලා අර්ථ දක්වනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ද්‍රව්‍යයක සිම්පල් M ස්කන්ධයක්. ද්‍රව්‍යයක සිම්පල් M ස්කන්ධයක් ගත්තොත් ඒ සිම්පල් M ස්කන්ධයේ උෂ්ණත්වය ඩෙල්ටා තීර ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය C කියලා ගත්තොත් සිම්පල් C. දැන් මම කලින් තාපධාරිතාවය සඳහා භාවිතා කරේ කැපිටල් C කියන අකුර. දැන් මෙතන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සඳහා සිම්පල් C අකුර භාවිතා කරනවා. ඒතකොට සිම්පල් C මේ විශිෂ්ට තාපධාරිතාවයේ අර්ථ දැක්වීමට අනුව අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම M ඩෙල්ටා තීටා කියලා. කියන්නේ සෙල්සියස් 1කින් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ඉහළ නැංවීමට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි මේ ප්‍රකාශනයෙන් ලැබෙන්නේ. ඩෙල්ටා තීර ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීමට සිම්පල් M ස්කන්ධයක උෂ්ණත්වය ඩෙල්ටා තීර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ඩෙල්ටා Q නම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය හොයාගන්න අපිට පුළුවන් ඩෙල්ටා Q M ගුණ කිරීම ඩෙල්ටා තීටා කියන පදයෙන් බෙදලා. එතකොට මේක අපිට ලැබෙනවා ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා කියලා. දැන් අපිට මේ තාප මිතිය සම්බන්ධයෙන් රාශීන් දෙකක් අර්ථ දක්වගත්තා. එකක් තමයි වස්තුවක නැත්නම් පද්ධතියක නැත්නම් සාම්පලයක තාපධාරිතාවය කියන පදේ. තාපධාරිතාවය කියලා කිව්වේ එම සාම්පලයේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය. ඒ අනුව අපි සමීකරණයක් ගොඩනගා ගත්තා. එහෙම තාප ප්‍රමාණය ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා කියලා. ඊළඟට අපි අර්ථ දැක්වුව විශිෂ්ට තාපධාරිතාවය කියන පදේ. ඒක ද්‍රව්‍යයක් සඳහා නියතයක්. අපි අර්ථ දක්වන්නේ ඒක යම්කිසි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය කියලා.
ඒතර ඒ ඇසුරෙන් අපි ගොඩනගාගත්ත සමීකරණය තමයි ඩෙල්ටා Q = MC ඩෙල්ටා තීටා කියන සමීකරණය. ඉතින් මෙන්න මේ සම්බන්ධතාවයන් භාවිතා කරලා අපිට පුළුවන් ගැටලු විසඳන්න. ඒ වගේම අපිට ප්‍රායෝගික පරීක්ෂණ කීපයක්ම තියෙනවා මේ විශිෂ්ට තාපධාරීතාවයේ සෙවීම සඳහා භාවිතා කරන යම්කිසි ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරීතාවයේ සෙවීම සඳහා භාවිතා කරන මෙන්න මේ කොටස් අපි මේ පාඩමේ යටතේදී සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම තවත් අපිට තියෙනවා ඔය සාකච්ඡා කරන්න গুপ্ত තාපය පිළිබඳව අපි ඒවා එකින් එක අරගෙන සාකච්ඡා කරමු. අවසානයේදී අපිට ගැටලු විසඳන්න පුළුවන්. නමුත් මම සරල ගැටලු කීපයක් දැන් විසඳනවා. මේ අර්ථ දැක්වීම් දෙක භාවිතා කරලා විසඳිය හැකි. මේ අර්ථ දැක්වීම් දෙක භාවිතා කරලා විසඳන සරල ගැටලු කීපයක් විතරක් අපි දැනට විසඳමු. සියලුම ඒ කොටස් ආවරණය කරලාට පස්සේ අපිට පුළුවන් සංකීර්ණ ගණන් වලට යන්න. හොඳයි අපි ඔය තාපධාරීතාවයේ අර්ථ දැක්වීමත් ඒ වගේම විශිෂ්ට තාපධාරීතාවයේ අර්ථ දැක්වීමත් භාවිතා කරලා විසඳන්න පුළුවන් ගැටලු ටිකක් විසඳමු. ඒ වගේම ඒ තාපධාරීතාව සහ විශිෂ්ට තාපධාරීතාවය කියන රාශීන් වල යෙදීම් ඇතුළත් වන ගැටලු කීපයක් විසඳමු. මෙන්න මේ ප්‍රශ්න අපි ලියාගෙන හදමු මුලින්ම ප්‍රශ්න ලියාගෙන ඊට පස්සේ හදමු. පළවෙනි ප්‍රශ්නය මෙහෙමයි. තප්පරයට මීටර් 150ක වේගයෙන් ගමන් ගන්නා ඊයම් මූනිස්සමක් ඉලක්කයක ගැටි තප්පරයට මීටර් 10ක වේගයෙන් පොළාපනේ. පරිසරයට තාපය හානි නොවේයයි සලකමින් මූනිස්සමට අත්විය හැකි උපරිම උෂ්ණත්ව වෙනස ගණනය කරන්න. ඊයම් වල විශේෂ තාපධාරීතාවයේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 130යි කියලා ගන්න දීලා තියෙනවා. දැන් මේක වෙන්නේ මෙහෙමයි. ඊයම් මූනිස්සම තප්පරයට මීටර් 150ක ප්‍රවේගයෙන් එනවා. එහෙම ඇවිල්ලා ඉලක්කය මත ගැටෙනවා. ගැටීමෙන් පස්සේ තප්පරයට මීටර් 10ක ප්‍රවේගයෙන් පොළාපයින්නවා. තප්පරයට මීටර් 10ක ප්‍රවේගයෙන් පොළාපයින්නවා. දැන් මූනිස්සමට අත්විය හැකි උපරිම උෂ්ණත්වය කොච්චරද කියලා අහන්නේ. දැන් කොහොමද මේ මූනිස්සම ඇවිල්ලා ඉලක්කයක් මත යම්කිසි බාධකයක් මත ගැටිලා ඒක එහෙම පොළාපයින්නවා නම් මූනිස්සම කොහොමද මේකෙන් රත් වෙන්නේ? මේ සිද්ධිය නිසා කොහොමද මූනිස්සම රත් වෙන්නේ? ඉතින් මූනිස්සම රත් වෙනවා කියන මූලික උපකල්පනය අතුව තමයි මේ ප්‍රශ්නේ අහන්නේ මූනිස්සමට අත්විය හැකි උපරිම උෂ්ණත්වය කොච්චරද කියලා. ඉතින් අපිට මෙතන හිතන්න පුළුවන් දැන් මූනිස්සමේ තියෙන ආරම්භක චාලක ශක්තියක්. තප්පරයට මීටර් 150ක ප්‍රවේගයෙන් ඇවිල්ලා වදින නිසා. ඒ වගේම මූනිස්සමේ ගැටවීමට පස්සෙත් යම්කිසි චාලක ශක්ති ප්‍රමාණයක් තියෙනවා. තප්පරයට මීටර් 10ක ප්‍රවේගයෙන් පොළාපයින්න නිසා. නමුත් මේ චාලක ශක්තිය අතර වෙනසක් තියෙනවා. පසු චාලක ශක්තිය පෙර චාලක ශක්තියට වඩා අඩුයි. ඒ කියන්නේ ගැටුමේදී චාලක ශක්තිය හානි වෙලා තියෙනවා. දැන් ගැටුමේදී මේ හානි වෙන චාලක ශක්තියෙන් කොටසක් මූනිස්සමේම නැවත ගබඩා වීමේ හැකියාවක් තියෙනවා. ඒ චාලක ශක්තිය මූනිස්සමට ලැබෙන්නේ තාප ශක්තිය විදියට. ඒත් තාප ශක්තිය විදියට මූනිස්සමට ලැබිලා මූනිස්සමේ ඒක අභ්‍යන්තර ශක්තිය හැටියට ගබඩා වීමේ හැකියාවක් තියෙනවා. දැන් එහෙම වෙනවා නම් මූනිස්සමේ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට ඒ මූනිස්සමේ උෂ්ණත්වයේ ඉහළ යන ප්‍රමාණය තීරණය වෙන්නේ අර චාලක ශක්තිය වශයෙන් තිබිලා හානි වෙන ශක්තියෙන් කොපමණ ප්‍රමාණයක් නැවත මූනිස්සමේම තාපය හැටියට අවශෝෂණය කරගෙන ගබඩා වෙනවද කියන එක අනුව. ඉතින් එහෙම ගබඩා විය හැකි උපරිම ශක්තිය අර හානි වෙච්ච චාලක ශක්ති ප්‍රමාණයට සමාන වෙනවා. මූනිස්සමෙන් හානි වෙච්ච චාලක ශක්ති ප්‍රමාණය තමයි මූනිස්සම මගින් තාපය හැටියට අවශෝෂණය කළ හැකි උපරිම තාප ශක්ති ප්‍රමාණය වෙන්නේ. එතකොට ඒ උපරිම තාප ශක්ති ප්‍රමාණය අවශෝෂණය කරන අවස්ථාවේදී තමයි
මුනිස්සම උපරිම උෂ්ණත්ව වෙනසකටපත් වෙන්නේ. ඒ නිසා දැන් අපි ප්‍රශ්නේ අහන්නේ උපරිම උෂ්ණත්වය ගණනය කරන්න කියලා. ආරම්භක උෂ්ණත්වය අත්විය හැකි උපරිම උෂ්ණත්වය. ඒ ආරම්භක උෂ්ණත්වය දුන්නොත් අපිට උපරිම උෂ්ණත්වය හොයන්න පුළුවන්. නැත්නම් උපරිම උෂ්ණත්ව වෙනස හොයන්න පුළුවන්. ඉතින් ඒ උපරිම ශක්තියම චාලක ශක්තිය හැටියට ගබඩා වෙන හානි වෙන මුළු ශක්තියම මුනිස්සමයට තාප ශක්තිය හැටියට අවශෝෂණය කරනවා කියන උපකල්පනය මත අපි ගාන හදමු. එතකොට අපිට මුනිස්සමපත් වෙන උපරිම උෂ්ණත්ව වෙනස ලැබෙනවා. එහෙම වුණොත් මුනිස්සමපත් වෙන උපරිම උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා කියලා ගත්තොත් මුනිස්සම මගෙන් අවශෝෂණය කරන තාප ප්‍රමාණය ඩෙල්ටා Q සමාන mc ඩෙල්ටා තීටා. ඒ වගේම මුනිස්සමෙන් හානි වෙච්ච චාලක ශක්ති ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන් ඩෙල්ටා ke කියලා ගත්තොත් එහෙම භාගයක් m පෙර ප්‍රවේගය 150යි 150 වර්ගය අඩු කිරීම භාගයක් m 10 වර්ගය. එතකොට භාගයක් m ගුණ කිරීම 150 වර්ගය අඩු කිරීම 10 වර්ගය කියලා අපිට ලැබෙනවා. මූනිස්සමපත් වෙන උපරිම උෂ්ණත්ව වෙනස අපිට ලැබෙන්නේ මෙන්න මේ දෙක සමාන වෙනකොට. ඒ කියන්නේ mc ඩෙල්ටා තීටා කියන ඒ අවශෝෂණය කරන තාප ශක්ති ප්‍රමාණය මූනිස්සමේ හානි වෙච්ච චාලක ශක්ති ප්‍රමාණයට සමාන වෙනකොට. එතෙන්දි මේ m කැපිලා යනවා. ඊළඟට c දීලා තියෙනවා අපිට මේ ගානේ 130යි කියලා. විශිෂ්ට තාපධාරිතාවේ විදිහට භාගයක් 150 වර්ගය 15 වර්ගයේ 225යි තව බිංදු දෙකක් එකතු කරන්නේ 10 වර්ගයේ 100යි. එතකොට අපිට මේකෙන් ඩෙල්ටා තීටා කියන එක සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. 22500ක් අඩු කරපුවාම 22400යි. බෙදීම 2 ගුණ කිරීම මේ 130. බිංදුවට බිංදුව කැපෙනවා. දෙකෙන් බෙදුවොත් එහෙම 1120යි 1120 බෙදන්න ඕන 13න්. අසූහයයි දශම 1.5යි. හොඳයි මම ගන්නම් ඊළඟ ගාන. මේ ගානත් මුලින්ම ලියාගෙන ගාන හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මගේ සාකච්ඡාව බලන්න. මේට 50ක් උස දියැලක සෙල්සියස් 25 උෂ්ණත්වයක ඇති ජලය ඇල්ල මුදුනේදී තප්පරයට මීටර් 10ක සාමාන්‍ය වේගයෙන් ගලයි. දියැල්ල පහළදී ජලයට ලබාගත හැකි උපරිම උෂ්ණත්වය නිර්ණය කරන්න. ජලයේ විශේෂ තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා දීලා තියෙනවා. දැන් ඔහොම දියැලක් කියන්නේ උඩ ඉඳලා වැටෙන ජල ධාරාවක් නේ. ඔයගේ මේ ඇල්ල මුදුනේදී ජලයේ වේගය තප්පරයට මීටර් 10යි. ඒතර ඇල්ලේ උස මීටර් 50යි. අපෙන් අහන්නේ ඇල්ල පහළදී ජලයට ලබාගත හැකි උපරිම උෂ්ණත්වය. මෙන්න මේ ඇල්ලේ පහළදී ජලයේ උෂ්ණත්වය කොච්චරද කියලා යහන්නේ. මුදුනේදී උෂ්ණත්වය 25යි. දියැල්ල මුදුනේදී උෂ්ණත්වය සෙල්සියස් 25යි. ඇල්ල පහළදී මේ උෂ්ණත්වය කොච්චරද කියන එක තමයි අහන්නේ. එතකොට කොහොමද මේ දියැල්ල මුදුනේ තිබෙන ජලය ඇල්ල පහළට වැටුණට පස්සේ ඒ ඇල්ල පාමුලදී උෂ්ණත්වය ඉහළ නගින්නේ? දැන් අපිට ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඇල්ල මුදුනේදී තියෙනවා ඒ ජලයට යාන්ත්‍රික ශක්තිය. ප්‍රවේගයකින් ගමන් කරන නිසා චාලක ශක්තියක් තියෙනවා. ඒ වගේම ඇල්ල මුදුනේදී ඒකට විභව ශක්තියක් තියෙනවා. පහළට ජලයේ වැටෙනකොට මේ මුළු ශක්තියම අවසාන වශයෙන් චාලක ශක්තිය බවට පත් වෙනවා.
ඇල්ල පාමුල ජලයේ ගැටෙනකොට ඒ චාලක ශක්තිය සහිත ජලය තමයි ගැටෙන්නේ. එහෙම ගැටුණට පස්සේ ඒ ජලයේ චාලක ශක්තිය ශූන්‍ය වෙනවා. ඒ වගේම අපි මේ පහළ මට්ටම විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් විභව ශක්තියත් ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ චාලක ශක්තියයි විභව ශක්තියයි කියන ශක්ති දෙකම ඇල්ල මුදුනේදී තිබිච්ච මුළු ශක්තියම ඇල්ල පාමුලදී හානි වෙලා යනවා. ඒ හානි වෙන ශක්තිය ශබ්දයේ හැටියට, තාපයේ හැටියට හානි වෙලා යන්න පුළුවන්. එහෙම හානි වෙනවා. අත වශයෙන්ම දැන් අපිට ඇල්ල පාමුලට ගියොත් එහෙම අහන්න ලැබෙනවනේ ශබ්දය. එතකොට ඒ අර වැටෙන ජලයේ තියෙන චාලක ශක්තිය, විභව ශක්තිය තමයි හානි වෙලා ඒ විදියට අපිට ශබ්දයක් ඇහෙන්නේ. ශබ්දයේ හැටියට, තාපයේ හැටියට ඒ ශක්තිය තමයි හානි වෙන්නේ. එතකොට මේ හානි වෙන ශක්තිය තාපයේ හැටියට එම ජලය අවශෝෂණය කරගත්තොත් එහෙම ජලයේ උෂ්ණත්වය ඉහළ නගිනවා. එතකොට ඒ උෂ්ණත්වයේ ඉහළ නැගිය හැකි උපරිම ප්‍රමාණය සමාන වෙන්නේ උපරිම උෂ්ණත්වයේ ඉහළ නැගීම ලැබෙන්නේ අර ජලයේ තිබිච්ච මුළු ශක්තියම තාපයේ බවට පත් වෙලා ඒ සියල්ලම ජලයේ මගින්ම අවශෝෂණය කරගත්තොත් තමයි උපරිම උෂ්ණත්ව වෙනස ලැබෙන්නේ. ඉතින් අපි උපරිම උෂ්ණත්ව වෙනස එහෙම නැත්නම් ඇල්ල පාමුලදී ජලයට තිබිය හැකි පැවතිය හැකි උපරිම උෂ්ණත්වය ගණනය කරනවා නම් අපි මූලික උපකල්පනයක් කරන්න ඕන. ඇල්ල මුදුනේදී ජලයට තිබිච්ච මුළු ශක්තියම ඇල්ල පාමුලදී හානි වෙලා සියල්ලම තාපයේ බවට පත් වෙලා එම ජලය මගින්ම අවශෝෂණය කරගන්නවා කියලා. එහෙම වුණොත් තමයි ඒ උපරිම උෂ්ණත්වයකට ඇල්ල පාමුල ජලය පත් වෙන්නේ. ඒ විදිහට සමාන කිරීමෙන් අපි ලබා ගන්නා උෂ්ණත්වාන්තරය උපරිම උෂ්ණත්වාන්තරය ඒ කියන්නේ අපිට ඒ අණුව ලබා ගන්න උෂ්ණත්වය උපරිම උෂ්ණත්වය. ඒක උපරිම උෂ්ණත්වය ගණනය කරනකොට අපි කරන්න ඕන ඇල්ල පාමුලදී ජලය ලබා ගන්න උපරිම උෂ්ණත්වාන්තරය ඩෙල්ටා තීටා නම් ඒ ජලයේ අවශෝෂණය කරන තාප ප්‍රමාණය ඩෙල්ටා Q සමානයි. මම ගන්නම්කෝ ජලයේ සිම්පල් m ස්කන්ධයක්. ඒතර ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා තීටා කියලා ලියන්න පුළුවන්. ඒ ජලය මගින් අවශෝෂණය කරගන්න තාපය. එතකොට මේ තාපය ඇල්ල මුදුනේදී පැවතුනේ ජලයේ චාලක ශක්තිය සහ විභව ශක්තිය හැටියට. මේ සිම්පල් m ස්කන්ධයම ගත්තොත් එහෙම ඇල්ල මුදුනේදී ශක්තිය පැවතුනේ අපිට ගන්න පුළුවන් එකක් චාලක ශක්තිය විභව ශක්තිය. ඒ විභව ශක්තිය ගන්නකොට අපි මේ ඇල්ල පාමුල මට්ටමට සාපේක්ෂව ගමු. ඇල්ල පාමුල මට්ටම විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් ඊට සාපේක්ෂව ගබඩා වෙන විභව ශක්තිය ඇල්ල මුදුනේදී mgh කියලා ගන්න පුළුවන්. ඇල්ල මුදුනේදී තියෙන චාලක ශක්තිය භාගයක් mv වර්ගය කියලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙකේම එකතුව සම්පූර්ණයෙන්ම තාපයේ බවට පත් වුණොත් තමයි උපරිම උෂ්ණත්වන්තරය ලැබෙන්නේ. ඒතකොට උපරිම උෂ්ණත්වන්තරය ලබා ගැනීම සඳහා මම මෙන්න මෙහෙම සමාන කරන්නම්. mc ඩෙල්ටා තීටා සමානයි mgh ධන භාගයක් mv වර්ගයේ. ඒතර මේකේ දිගට මෙහෙම කැපිලා යනවා. ජලයේ විශේෂ තාපධාරීතාවය දීලා තියෙනවා 4200යි. 4200යි ඩෙල්ටා තීටා. g කියන්නේ 10යි, h කියන්නේ 50යි. එතන භාගයක් ඇල්ල මුදුනේදී ප්‍රවේගය 10යි, 10 වර්ගයේ. එතකොට අපිට මෙතන ලැබෙනවා 50 ගුණ කිරීම 10 500යි. 10 වර්ගයේ 100යි 100 දෙකෙන් බෙදුවම 50යි. ඒත් අපිට මෙතන ලැබෙන්නේ 550යි කියලා. ඉතින් ඩෙල්ටා තීටා අපි හොයනවා නම් 4200න් බෙදන්න ඕන. බිඳුව කැපෙනවා. ඒතර 55 බෙදීම 420යි කියලා ලැබෙනවා. බිඳුසම 1.3.9 මට ආසන්න වශයෙන් මේක ලියන්න පුළුවන් බිඳුසම 1.3.1 කියලා. මේක තමයි පත් වෙන උෂ්ණත්වාන්තරය. ඒ අනුව ඇල්ල පාමුල ඇති ජලය ලබා ගන්න උෂ්ණත්වයේ තීටා කියලා ගත්තොත් එහෙම තීටා කියන එක එන්නේ ඇල්ල මුදුනේදී උෂ්ණත්වය එකතු කිරීම මේ උෂ්ණත්වාන්තරය. ඇල්ල මුදුනේදී උෂ්ණත්වය සෙල්සියස් 25යි. පත් වෙන උෂ්ණත්වාන්තරය බිඳුසම 1.3.1යි. ඒ අනුව ඇල්ල පාමුලේදී 25.131 සෙල්සියස් කියලා ලැබෙනවා. ජලයේ
හොඳයි ඊළඟට මම ගන්නම් තවත් ගානක්. මේ ගාන මෙහෙම ලියන්න. විශිෂ්ට තාපධාරිතාවයේ 400යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වෙන කැලරිමීටරයක ස්කන්ධයේ ග්‍රෑම් 120ක් වේ. ඒ තුල සෙල්සියස් 25 උෂ්ණත්වයේ පවතින ද්‍රවයකින් ග්‍රෑම් 50ක් අඩංගු වේ. සෙල්සියස් 85 ඇති ග්‍රෑම් 190ක ලෝහ ස්කන්ධයක් කැලරිමීටරයට ඇතුළු කළ විට පද්ධතිය අවසාන උෂ්ණත්වය සෙල්සියස් 35කි. පරිසරයට තාප හානි නොවේ යයි සලකා ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාවය ගණනය කරන්න. ලෝහයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 130යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. අපිට තියෙන ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය ගණනය කරන්න. ඉතින් මේ කැලරිමීටරය කියලා කියන්නේ ඔය තාපයේ සම්බන්ධ පරීක්ෂණ වලදී විද්‍යාගාරයේදී භාවිතා කරන කුඩා සිලින්ඩර් ආකාර භාජනයක්. මේ කැලරිමීටර ඇලුමිනියම් වලින් තඹ වලින් හදලා තියෙනවා. ඉතින් මේක දන්න ස්කන්ධයකින් එහෙම නැත්නම් ස්කන්ධය මැනගන්න පුළුවන්. ඒ වගේම තඹ හෝ ඇලුමිනියම් වුණොත් එහෙම ඒ කැලරිමීටරේ විශිෂ්ට තාපධාරිතාවය දන්න නිසා අපිට ඒ කැලරිමීටර භාවිතා කරලා තාප ප්‍රමාණ ගණනය කරගන්න පුළුවන්. කැලරිමීටර ඔය ද්‍රව්‍ය මිශ්‍ර කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරන අවස්ථාවලදී අපිට ඒ උෂ්ණත්වාන්තර මැනගත්තාම ඒ තාප ප්‍රමාණයන් ගණනය කරගන්න පුළුවන්. සමහරට කැලරිමීටරයක් මගින් අවශෝෂණය කරගන්න තාපය, ඒ වගේම කැලරිමීටරයේ අන්තර්ගත ද්‍රව්‍යයක් මගින් පිට කරන තාපය වගේ තාපය පිළිබඳ ගණනය කිරීම සඳහා විද්‍යාගාරයේදී භාවිතා කරන කුඩා සරල උපාංගයක් තමයි කැලරිමීටරය කියලා කියන්නේ. ඉතින් ඒක සරල ආකෘතියක් තියෙන සිලින්ඩර් ආකාර භාජනයක් මෙහෙම. දැන් මෙන්න මේ වගේ කැලරිමීටරයක මේකේ විශේෂ තාපධාරිතාවය දීලා තියෙනවා 400යි කියලා කැලරිමීටරේ. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඊළඟට මේකේ ස්කන්ධයේ ග්‍රෑම් 120යි. කැලරිමීටර ස්කන්ධයේ ග්‍රෑම් 120යි. ඒ තුල සෙල්සියස් 25 උෂ්ණත්වයේ පවතින සෙල්සියස් 25 පවතින ද්‍රවයක් අඩංගු වෙනවා. ඒ ද්‍රවයේ ග්‍රෑම් 50ක් තියෙනවා. ද්‍රවයේ ග්‍රෑම් 50ක් අඩංගු වෙනවා. හරි. කැලරිමීටරයක් තියෙනවා. කැලරිමීටරය ඇතුලේ ද්‍රවයක් තියෙනවා. ද්‍රවයේ සෙල්සියස් 25 උෂ්ණත්වයේ තියෙනවා. සෙල්සියස් 85 උෂ්ණත්වයේ තියෙන ග්‍රෑම් 190ක ස්කන්ධයක් තියෙන ස්කන්ධයක් කැලරිමීටරයට ඇතුළු කරනවා. මෙහෙම. සෙල්සියස් 85 උෂ්ණත්වයේ තියෙන ස්කන්ධයක් ඒකේ ස්කන්ධයේ ග්‍රෑම් 190යි. මේක දානවා කැලරිමීටරයට. ස්කන්ධය කැලරිමීටරයට ඇතුළු කරනවා. දැන් කැලරිමීටරයේ තුල ද්‍රවයක් නේ තියෙන්නේ. කැලරිමීටරයේ තුලට මේ ස්කන්ධය නැත්නම් මේ ලෝහ කැබැල්ල ඇතුල් කරාම ලෝහ කැබැල්ල පවතින සෙල්සියස් 85 වගේ උෂ්ණත්වයක කැලරිමීටරය සහ එහි අඩංගු ද්‍රවය කියන පද්ධතිය පවතින්නේ සෙල්සියස් 25 කියන උෂ්ණත්වයේ. එතකොට මේ 85 උෂ්ණත්වයේ තියෙන වස්තුව සහ සෙල්සියස් 25 උෂ්ණත්වයේ තියෙන මේ කැලරිමීටරය අඩංගු පද්ධතිය එකිනෙක ගැටුණාම මොකද වෙන්නේ? වැඩි උෂ්ණත්වයේ තියෙන වස්තුවේ ඉඳලා අඩු උෂ්ණත්වයේ තියෙන පද්ධතිය වෙතට තාපය ගලාගෙන එනවා. උෂ්ණතාන්තරයක් තියෙනවා නම් තාපය ගලාගෙන යෑම සිද්ධ වෙනවා. ඒතකොට මෙතෙන්දි මේ වෙන්නේ මේ ලෝහ කැබැල්ලේ ඉඳලා මේ ද්‍රවයට සහ කැලරිමීටරයට තාපය ගලාගෙන එනවා. ලෝහ කැබැල්ල තාපය පිට කරනවා. ද්‍රවයේ සහ කැලරිමීටරයේ අඩු උෂ්ණත්වයේ පවතින හින්දා තාපය ලබා ගන්නවා. එතකොට මේ පද්ධතියපත් වෙන අවසාන උෂ්ණත්වය සෙල්සියස් 35යි කියලා දීලා තියෙනවා. මේ විදිහට මේ කැලරිමීටරය තුළට ලෝහ කැබැල්ල ඇතුල් කළාට පස්සේ ලැබෙන මේ පද්ධතියේ අපි ගමු මෙහෙම මේ තියෙන ඇතුල් කළ ලෝහ කැබැල්ල. එතකොට මේ පද්ධතියේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 35යි. සෙල්සියස් 35 උෂ්ණත්වයට තමයි මොහොන්පත් වෙන්නේ. එතකොට ඒ සෙල්සියස් 35 උෂ්ණත්වයට පත් වෙනකොට මම අර කලින් කිව්ව විදිහට
ලෝහ කැබැල්ලෙන් තාපය පිට කරනවා කැලරිමීටරයේ සහ එහි අඩංගු ද්‍රවය මගින් තාපය අවශෝෂණය කරගන්නවා. ඉතින් පරිසරයට තාපය හානි වෙන්නේ නැත්තම් ඒ වගේම පරිසරයෙන් තාපය අවශෝෂණය කරන්නේ නැත්තම් කොටිම කියනවා නම් මේ පද්ධතිය පරිසරයේ සමග තාප හුවමාරුවක් කරන්නේ නැත්තම් එහෙම නැහැ කියලා අපි උපකල්පනය කළොත් ලෝහ කැබැල්ල මගින් පිට කරන තාප ප්‍රමාණය සමාන වෙනවා කැලරිමීටරයේ සහ ඒ කැලරිමීටරයේ අඩංගු ද්‍රවය මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණයට. ඉතින් මේ පිට කරන තාප ප්‍රමාණයත් අවශෝෂණය කරන තාප ප්‍රමාණයත් අපිට ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා කියන සමීකරණය ඇසුරින් ගන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම ලියන්න පුළුවන් එතකොට තාපහානියක් පරිසරයට සිද්ධ වෙන්නේ නැත්තම් පරිසරයට තාපහානියක් සිද්ධ වෙන්නේ නැත්තම් කැලරිමීටරය ධන ද්‍රවය කැලරිමීටරය ද්‍රවයත් ලබාගත් තාපය සමානයි ලියන්න පුළුවන් ලෝහ කැබැල්ල පිට කළ තාපය. ලියන්න පුළුවන්. එතකොට මේ කැලරිමීටරය අවශෝෂණය කරන තාප ප්‍රමාණය කැලරිමීටර ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 120යි. ඒක කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. මේ සමීකරණය ඇසුරෙන් අපිට කැලරිමීටර අවශෝෂණය කරන තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒතොරේ කැලරිමීටර ස්කන්ධය 120යි විශිෂ්ට තාපධාරිතාව කැලරිමීටර හදලා තියෙන ද්‍රව්‍යය 400යි. ඩෙල්ටා තීටා උෂ්ණතාන්තරය කැලරිමීටර 25යි තියෙන්නේ පස්සේ 35 දක්වාපත් වෙනවා. ඒතොර 35 අඩු කිරීම 25 35න් 25ක් අඩු කරන්නේ ඒතොර 10යි. ඒ තමයි උෂ්ණතාන්තරය. ද්‍රවය ලබා ගන්න තාප ප්‍රමාණය ද්‍රව්‍ය ස්කන්ධ ග්‍රෑම් 50යි. ඒතොර කිලෝග්‍රෑම් කරන්න මේක 10 ඍණ 3ෙන් ගුණ කරමු. ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒ නිසා මේක C කියලා ගන්න. මේ පැත්ත වෙන උෂ්ණතාන්තරයත් 35 අඩු කිරීම 25 කියන එකෙන් එනවා. මොකද පද්ධතිය අවසානයේදී 35 කියන උෂ්ණත්වයටපත් වෙන්නේ ද්‍රවයේ තිබුණේ ආරම්භයේදී 25 කියන උෂ්ණත්වය. එහෙනම් ද්‍රවයේ පැත්ත වෙන උෂ්ණතාන්තරය හොයන්න 35න් 25ක් අඩු කරන්න 10යි. සමානයි ලෝහ කැබැල්ල පිට කරන තාප ප්‍රමාණය. ඒ ලෝහ කැබැල්ල පිට කරන තාප ප්‍රමාණය හොයන්නත් අපිට මෙන්න මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. ලෝහ කැබැල්ලේ ස්කන්ධය ග්‍රෑම් 190යි. ඒක කිලෝග්‍රෑම් කරන්න මම 10 ඍණ 3ෙන් ගුණ කරන්නම්. ලෝහවල විශිෂ්ට තාපධාරිතාවය 130යි. දීලා තියෙනවා. උෂ්ණතාන්තරය ලෝහ කැබැල්ල ආරම්භයේදී තියෙන සෙල්සියස් 85 කියන උෂ්ණත්වය. පද්ධතිය සෙල්සියස් 35 කියන උෂ්ණත්වයටපත් වෙන හින්දා ලෝහ කැබැල්ල 85 ඉඳලා 35ට එනවා. ඒ අනුව ලෝහ කැබැල්ලේ උෂ්ණතාන්තරය හොයන්න 85න් අඩු කරන්න ඕන 35ක්. 85න් 35ක් අඩු කරපුවම 50යි. ඉතින් අපි මේක සුළු කරමු. දිගටම මට මේ 10 ඍණ 3 කපලා දාන්න පුළුවන්. ඊළඟට තවත් අපි සුළු කරනවා නම් මේ දිගටම 50න් බෙදන්න පුළුවන්. 50 මෙතන 450න් බෙදුවොත් 8යි. තවදුරටත් අපිට පුළුවන් 10න් බෙදන්න. මෙතන මම 10න් බෙදනවා. මෙතන මම 10න් බෙදනවා. මෙතන 10න් බෙදනකොට මේ බිඳුව කැපෙනවා. ඒතර මෙතන ඉතුරු වෙන්නේ දැන් 120 ගුණ කිරීම 8. 120 ගුණ කිරීම 8 960යි. මෙතන එකතු කිරීම C සමානයි. මෙතන ඉතුරු වෙන 190 ගුණ කිරීම 13. 190 ගුණ කිරීම 13. අපි බලමු 190 ගුණ කිරීම 13. 2470යි. එතකොට C ඒ කියන්නේ මේ ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය ලැබෙනවා 2470 අඩු කිරීම 960. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 7න් 6ක් 1යි 14න් 9ක් 5යි 1510යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් සංසකයට. විදිහට අපිට ලැබෙනවා මේ ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය. හොඳයි මෙහෙමයි මේ ප්‍රශ්නය.
සෙල්සියස් 15 සෙල්සියස් 20 සහ සෙල්සියස් 25 යන උෂ්ණත්වවල පිළිවෙලින් බෙන්සීන්, ඇනිලීන් සහ ෆීනෝල් යන ද්‍රව තුන පවත්වාගෙන ඇත. බෙන්සීන් සහ ඇනිලීන්හි සමාන ස්කන්ධ මිශ්‍ර කළ විට සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 18ක් විය. ඇනිලීන් සහ ෆීනෝල්හි සමාන ස්කන්ධ මිශ්‍ර කළ විට සෙල්සියස් 24ක සමතුලිත උෂ්ණත්වයක් ලැබුණි. බෙන්සීන් සහ ෆීනෝල්හි සමාන ස්කන්ධ මිශ්‍ර කළ විට සමතුලිත උෂ්ණත්වයේ කොපමණ වේද? දැන් මෙතන අපිට දීලා තියෙනවා මේ ද්‍රව තුනක්. ඒ ද්‍රව තුනෙන් දෙක බැගින් අරගෙන මිශ්‍ර කරපුවාම සමතුලිත උෂ්ණත්ව තමයි දීලා තියෙන්නේ. ඒ වගේම එවැනි දෙකක මිශ්‍රණ සමාන ස්කන්ධ මිශ්‍ර කරපුවාම සමතුලිත උෂ්ණත්වය මොකක්ද කියලා තමයි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි මේ ද්‍රව මිශ්‍ර කරන්නේ මොන භාජනයකද කියන එක අපිට සඳහන් කරලා නැහැ. ඒ වගේම ඒ මිශ්‍ර කරන භාජනයේ තාපධාරිතාවය හෝ එහෙම නැත්නම් ඒ භාජනය හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය හෝ මෙතන සඳහන් කරලා නැහැ. ඒ වෙනුවට ද්‍රව දෙක මිශ්‍ර කරනවා කියලා විතරයි දීලා තියෙන්නේ. අපි දන්නවා ද්‍රව දෙකක් මිශ්‍ර කරන්න නම් යම්කිසි භාජනයක් අවශ්‍ය වෙන බව. නමුත් ඒ ගැන කිසිම සඳහනක් නැති නිසා අපි මෙතනදී මේ ද්‍රව මිශ්‍ර කිරීමට භාවිතා කරන භාජනයේ තාපධාරිතාවය නොසලකා හරිමු. ඒක කුඩා තාපධාරිතාවයක් සහිත භාජනයක් වෙන්න පුළුවන්. දැන් සමහරට ස්ටයිරෝෆෝම් වලින් හදපු ඒ කෝපයක් ගත්තොත් එහෙම ඒ වගේ එකක ඊටාම කුඩා තාපධාරිතාවයක් තියෙන්නේ. සමහරට එවැනි අඩු තාපධාරිතාවයක් සහිත භාජනයක මිශ්‍ර කළොත් එහෙම අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ මෙතනදී මේ තාපධාරිතාවයන් නොසලකා හරිමු. එහෙම නැත්නම් ඒ භාජනයේ හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය නොසලකා හැරලා මේ ගාන හදමු. අපිට එතකොට උපකල්පනයක් කරන්න සිද්ධ වෙන්නේ ඒ විශිෂ්ට තාපධාරිතාවය නොසලකා හැරිය හැකි කියන උපකල්පනය තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් ගත්තොත් එහෙම සෙල්සියස් 15 උෂ්ණත්වයේ පවතින්නේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ පවතින්නේ බෙන්සීන්. ඊළඟට සෙල්සියස් 20 උෂ්ණත්වයේ තියෙන්නේ ඇනිලීන්. ඊළඟට සෙල්සියස් 25 කියන උෂ්ණත්වයේ පවතින්නේ ෆීනෝල්. දැන් කියනවා බෙන්සීන් සහ ඇනිලීන් වල සමාන ස්කන්ධ මිශ්‍ර කරපුවාම සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 18ක් වෙනවා කියලා. බෙන්සීන් සහ ඇනිලීන් සමාන ස්කන්ධයේ බැගින් අරගෙන මිශ්‍ර කළාම ඒ මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය නැත්නම් සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 18ක් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් බෙන්සීන් වල උෂ්ණත්වය සෙල්සියස් 15 තියෙන්නේ. ඇනිලීන් වල උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් 20. ඉතින් ওই දෙක මිශ්‍ර කරනකොට වඩා වැඩි උෂ්ණත්වයේ පවතින ඇනිලීන් වලින් තාපය පිට කරනවා. තාපය පිට කළා සෙල්සියස් 18 උෂ්ණත්වයේ බවට පත් වෙනවා. වඩා අඩු උෂ්ණත්වයේ තියෙන බෙන්සීන් තාපය අවශෝෂණය කරගෙන සෙල්සියස් 18 උෂ්ණත්වයට පත් වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් ඇනිලීන් වලින් පිට කරන තාපය සමානයි බෙන්සීන් වලින් ලබා ගන්න තාපය කියලා. මොකද අපි භාජනයේ උෂ්ණත්වය භාජනයේ තාපධාරීතාවයත් නොසලකා හරිනවා. ඒ වගේම පරිසරය සමග තාප හුවමාරුවක් උනේ නැහැ කියන උපකල්පනයත් කරනවා. ඉතින් ඒ උපකල්පන දෙක මත පදනම් වුණාම අපිට කියන්න පුළුවන්
බෙන්සීන් වලින් අවශෝෂණය කරන ලද තාප ප්‍රමාණය සමානයි ඇනිලීන් වලින් පිට කරන ලද තාප ප්‍රමාණය කියලා. ඉතින් අපි ඒක ලිව්වොත් එහෙම බෙන්සීන් වලින් අවශෝෂණය කරපු තාප ප්‍රමාණය ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා කියන සමීකරණය ඇසුරෙන් අපිට මේක ලියන්න පුළුවන්. එතකොට බෙන්සීන් ස්කන්ධයේ M C බෙන්සීන් වල විශිෂ්ට තාපධාරීතාවය මම ගන්නම් CB කියලා. එතකොට පත් වෙන උෂ්ණත්ව අන්තරය 15 සිට 18 දක්වා උෂ්ණත්ව අන්තරයකට පත් වෙන. ඒ නිසා 18න් 15ක් අඩු කරන්න. ඒකට උෂ්ණත්ව අන්තරය ලැබෙනවා. 18න් 15ක් අඩු කරපුවම 3යි. මේක සමාන වෙනවා ඇනිලීන් වලින් පිට කරන තාප ප්‍රමාණයට. ඒ ඇනිලීන් වලින් පිට කළ තාප ප්‍රමාණයත් අපිට මේ සමීකරණය භාවිත කරලා හොයන්න පුළුවන්. ඇනිලීන් ස්කන්ධයේ සිම්පල් M විශිෂ්ට තාපධාරීතාවයේ CA කියලා මම ගන්නවා. උෂ්ණත්ව අන්තරය ඇනිලීන් සෙල්සියස් 20 උෂ්ණත්වයේ තියෙන්නේ. 20 ඉඳලා සෙල්සියස් 18 දක්වා උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්ව අන්තරයේ 20 අඩු කිරීම 18 කියන එකෙන් ලැබෙනවා 2යි. ටෙම් ටෙම් කැපුණොත් එහෙම 3යි CB සමානයි 2යි CA කියලා ලැබෙනවා. ඒක සම්බන්ධතාවය. ඒ විදිහට අපිට දීලා තියෙනවා ඇනිලීන් සහ ෆීනෝල් වල සමාන ස්කන්ධ මිශ්‍ර කරපුවාම සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 24ක් බවට පත් වෙනවා කියලා. ඇනිලීන් සහ ෆීනෝල් මිශ්‍ර කරපුවාම සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 24ක් බවට පත් වෙනවා. සමාන ස්කන්ධ මිශ්‍ර කළාම. ඉතින් මේ විදිහටම අපිට ලියන්න පුළුවන්. එතකොට ඇනිලීන් සෙල්සියස් 20 සිට 24 දක්වා ඇනිලීන් වල උෂ්ණත්වය වැඩි වෙනවා මේ මිශ්‍ර කිරීමේදී. ඒ වගේම ෆීනෝල් වල උෂ්ණත්වය තියෙන ආරම්භයේ සෙල්සියස් 25යි. ෆීනෝල් වල උෂ්ණත්වය සෙල්සියස් 25 සිට 24 දක්වා අඩු වෙනවා. එතකොට ෆීනෝල් මගින් තාපය පිට කරනවා. ඇනිලීන් මගින් තාපය අවශෝෂණය කරනවා. ඒ භාජන තාපය අවශෝෂණය කරන්නේ හෝ පිට කරන්නේ නැත්නම් භාජන වල තාපධාරීතාවය නොසලකා හරින්න පුළුවන් නම් ඒ වගේම පරිසරයත් සමග හුවමාරු වෙච්ච තාප ප්‍රමාණයත් අපිට නොසලකා හරින්න පුළුවන් නම් කලින් වගේම ඇනිලීන් වලින් පිට කරන ලද තාප ප්‍රමාණය සමානයි ෆීනෝල් ඇනිලීන් වලින් අවශෝෂණය කරන ලද තාප ප්‍රමාණය සමානයි ෆීනෝල් වලින් පිට කරන ලද තාප ප්‍රමාණය කියලා ගන්න පුළුවන්. ඉතින් ඇනිලීන් වලින් අවශෝෂණය කරන තාප ප්‍රමාණය MCA ඩෙල්ටා තීටා කියන්නේ 20 සිට 24 දක්වා උෂ්ණත්වය වැඩි වීමේදී සෙල්සියස් 4යි. එතකොට ෆීනෝල් වලින් පිට කළ තාප ප්‍රමාණය CF කියලා මම ගන්නම්. ෆීනෝල් වල විශේෂ තාපධාරීතාවය උෂ්ණත්ව අන්තරය 25න් 24ක් අඩු කරන එකයි. ඒතර M ටෙම් කැපුණාම 4යි CA සමානයි CF කියලා ලැබෙනවා. දැන් ඊළඟට අපෙන් අහන්නේ බෙන්සීන් සහ ෆීනෝල් වල සමාන ස්කන්ධ මිශ්‍ර කළොත් බෙන්සීන් සහ ෆීනෝල් වල සමාන ස්කන්ධ මිශ්‍ර කළොත් අපි කලින් සිම්පල් එකකින් නෝ ස්කන්ධ මිශ්‍ර කරනවා කියලා. මිශ්‍ර කරොත් මේ පද්ධතියපත් වෙන අවසාන උෂ්ණත්වය මේක තීටා කියලා ගන්න. පද්ධතියපත් වෙන අවසාන උෂ්ණත්වය. එතකොට බෙන්සීන් ආරම්භයේදී තියෙන සෙල්සියස් 15 උෂ්ණත්වය ෆීනෝල් තියෙන සෙල්සියස් 25 උෂ්ණත්වය ඔය දෙක මිශ්‍ර කරනකොට බෙන්සීන් වල උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා තීටා උෂ්ණත්වය දක්වා වැඩි වෙනවා. ෆීනෝල් වල උෂ්ණත්වය සෙල්සියස් 25 සිට තීටා උෂ්ණත්වය දක්වා අඩු වෙනවා. එතකොට ෆීනෝල් මගින් තාපය පිට කරනවා. බෙන්සීන් මගින් තාපය අවශෝෂණය කරගන්නවා. අර කලින් කරපු උපකල්පන කළොත් එහෙම. එනේ බඳුන් මගින් තාපය අවශෝෂණය කරන්නේ නැහැ කියන එක සහ පරිසරයේ සමග හුවමාරු වන තාප ප්‍රමාණය ශූන්‍යයි කියලා සැලකුවොත් අපිට ෆීනෝල් වලින් පිට කරන තාප ප්‍රමාණය සමානයි බෙන්සීන් වලින් ලබාගත් තාප ප්‍රමාණය කියලා ලියන්න පුළුවන්. ඒ බෙන්සීන් වලින් ලබා ගන්න තාප ප්‍රමාණය MCB ඩෙල්ටා තීටා කියන්නේ 15 සිට තීටා උෂ්ණත්වය දක්වා තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ නිසා තීටා ඍණ 15 කියලා ලියන්න පුළුවන් උෂ්ණත්ව අන්තරය. ඒක සමානයි ෆීනෝල් වලින් පිට කරන තාප ප්‍රමාණය ෆීනෝල් ස්කන්ධයේ සිම්පල් M විශේෂ තාපධාරීතාවයේ CF උෂ්ණත්ව අන්තරය එන්නේ 25 සිට තීටා දක්වා අඩු වීමක් සිද්ධ වෙන්නේ 25 ඍණ තීටා කියලා එක ලියන්න පුළුවන්. ඒකට M ටෙම් කැපුණාම තීටා ඍණ 15යි CB සමානයි
CB වාරයක් තීට ඍණ 15 සමානයි CF වාරයක් 25 ඍණ තීට කියන එක ලැබෙනවා. ඉතින් මේක තුන්වෙනි සම්බන්ධය. තුන්වෙනි සමීකරණය. ඉතින් අපිට පුළුවන් මෙතන තියෙන CB සහ CF මේ සමීකරණ තුනක් තියෙනවා. මේ සමීකරණ තුන විසඳලා තීට උෂ්ණත්වය හොයන්න පුළුවන්. ඉතින් මේ අවසාන සමීකරණයේ තුන්වෙනි සමීකරණයේ තියෙන CB සහ CF කියන පද දෙක පළවෙනි සමීකරණයත් දෙවෙනි සමීකරණයත් පාවිච්චි කරලා අපිට මේ CB සහ CF අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එහෙම ගොඩනගා ගත්තොත් ඒක මෙතෙන්ට ආදේශ කරලා තීට හොයාගන්න පුළුවන්. මම මෙහෙම කරන්නම්. පළවෙනි සමීකරණයෙන් CA කියන එක අරගෙන දෙවෙනි එකට ආදේශ කරන්නම්. පළවෙනි සමීකරණයෙන් CA ගත්තොත් CA සමානයි 3යි CB බෙදීම 2. මේක මම දෙකට ආදේශ කරනවා. දෙවෙනි සමීකරණය 4යි CA තියෙන්නේ මම 4යි CA වෙනුවට ආදේශ කරනවා 3යි CB බෙදීම 2 සමානයි මේ අපි CF. දෙකට දෙක කැපුණාම 6යි CB සමානයි CF කියලා ලැබෙනවා. එතකොට මේකෙන් CF සමානයි 6යි CB කියන එක ගන්න පුළුවන්. එතකොට CF මම තුන්වෙනි සමීකරණයට ආදේශ කරනවා. CF ආදේශ කරන තුන්වෙනි සමීකරණයට CF සඳහා තුනට ආදේශ කරනවා. තුන්වෙනි සමීකරණේ CB වාරයක් තීට ඍණ 15 සමානයි CF කියන්නේ 6යි CB වාරයක් 25 ඍණ තීට. එතකොට මේ දෙපැත්තෙම CB කපලා දාන්න පුළුවන්. තීට ඍණ 15 සමානයි 25 ඍණ තීට මම 6න් ගුණ කළොත් 6 වරක් 25 150 ඍණ 6යි තීට. ඍණ 6යි තීට මම මේ පැත්තට ගේනවා. එතකොට තීට ධන 6යි තීට සමානයි 150 ධන 15. 7යි තීට සමානයි 150යි 15 එකතු කරපුවම 165යි. තීට සමානයි 165 බෙදීම 7 කියලා ලැබෙනවා. එකසිය 65 බෙදීම 7 23.57 සෙල්සියස්. එතකොට ඔය උෂ්ණත්වය තමයි ෆීනෝල් අර බෙන්සීන් සහ ෆීනෝල් සමාන ස්කන්ධ මිශ්‍ර කරපුවාම ලැබෙන මිශ්‍රණයේ සමතුලිත උෂ්ණත්වය වෙන්නේ. හොඳයි මේ ගාන ලියා ගන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.8ක් වන තඹ කැලරිමීටරයක් තුල සෙල්සියස් 15 උෂ්ණත්වයේ පවතින ද්‍රව පැරපින් 0.2 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඇත. ස්කන්ධයේ 0.096 කිලෝග්‍රෑම් සහ උෂ්ණත්වයේ සෙල්සියස් 100ක් වන ඇලුමිනියම් කැබැල්ලක් කැලරිමීටරයේ තුලට දමනු ලැබූ විට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27ක් වේ. ඇලුමිනියම් වල සහ තඹවල විශිෂ්ට තාපධාරිතාව පිළිවෙලින් කිලෝග්‍රෑමයට කෙල්විනට ජූල් 1000 හා කිලෝග්‍රෑමයට කෙල්විනට ජූල් 410 නම් පැරපින් වල විශිෂ්ට තාපධාරිතාවය සොයන්න. එතකොට මෙහෙමයි මේ තඹ කැලරිමීටරයක් තියෙනවා. ඒකේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.8යි. ඒකේ තියෙනවා ද්‍රව පැරපින් 0.2 කිලෝග්‍රෑම් ප්‍රමාණය. දැන් මේකට 0.096යි
කිලෝග්‍රෑම් ස්කන්ධයක් තියෙන ඒ වගේම සෙල්සියස් 100 කියන උෂ්ණත්වයට රත් කරලා තියෙන ඇලුමිනියම් කැබැල්ලක් දානවා. එහෙම ඇලුමිනියම් කැබැල්ල දැම්මම පද්ධතියේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27ක් බවට පත් වෙනවා. ඉතින් ද්‍රව පැරපෙන් තියෙන්නේ ආරම්භයේදී සෙල්සියස් 15 උෂ්ණත්වයේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ තමයි ද්‍රව පැරපෙන් තියෙන්නේ. එතකොට ඒ කැලරිමීටරයත් සෙල්සියස් 15 උෂ්ණත්වයේ තියෙන්නේ. ඒකට දාන ඇලුමිනියම් කැබැල්ලේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට සෙල්සියස් 100 උෂ්ණත්වයේ පවතින මේ ඇලුමිනියම් කැබැල්ල මේකට දැම්මට පස්සේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 27 බවට පත් වෙනවා. පද්ධතියේ සෙල්සියස් 27 උෂ්ණත්වයක් බවට පත් වෙනවා. එතකොට මේ තඹ කැලරිමීටරයේ සහ ද්‍රව පැරපින් වල උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා 27 දක්වා වැඩි වෙනවා. ඒ වගේම කැලරිමීටරයට දාන ඇලුමිනියම් කැබැල්ලේ උෂ්ණත්වය සෙල්සියස් 100 ඉඳලා 27 දක්වා අඩු වෙනවා. ඒ ඇලුමිනියම් කැබැල්ලේ උෂ්ණත්වය එහෙම අඩු වෙනකොට ඇලුමිනියම් කැබැල්ලෙන් තාපය පිට කරනවා. පැරපින් සහ කැලරිමීටරයේ උෂ්ණත්වය 15 සිට 27 දක්වා වැඩි වෙනකොට ඒ පද්ධතිය මගින් තාපය අවශෝෂණය කරනවා. දැන් මේ පද්ධතිය පරිසරයේ සමග තාප හුවමාරුවක් කරන්නේ නැත්නම් ඇලුමිනියම් කැබැල්ලෙන් පිට කරන තාප ප්‍රමාණය ද්‍රව පැරපින් සහ කැලරිමීටරයේ මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණයට සමාන වෙනවා. ඉතින් අපිට මේ ගාන හදනකොට ඒ පද්ධතියේ පරිසරයේ සමග තාප හුවමාරුවක් කරන්නේ නැහැ කියන පදනමේ ඉඳගෙන තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. එතකොට එහෙම තාප හුවමාරුවක් කරන්නේ නැත්නම් අපිට මේ සම්බන්ධය ලියන්න පුළුවන්. කියන්නේ ද්‍රව පැරපින් සහ කැලරිමීටරයේ මගින් ලබාගත් තාපය ද්‍රව පැරපින් ධන කැලරිමීටරය. කැලරිමීටරයේ ධන මන්තය කියලා එන්න ඕන. කැලරිමීටරයේ සහ මන්තය කියලා නම් ලියන්න. ලබාගත් තාපය සමානයි ඇලුමිනියම් කැබැල්ල පිට කළ තාපය. ඒතර මේ විදිහට එන්නේ පරිසරයේ සමග තාප හුවමාරුවක් සිදු වෙන්නේ නැහැ කියන උපකල්පනයේ මත. එතකොට ද්‍රව පැරපින් වල විශිෂ්ටාපදාරිතාවය තමයි අපි හොයන්න තියෙන්නේ. ද්‍රව පැරපින් තියෙනවා 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. අපිට පුළුවන් මේ ලබා ගන්න තාප ප්‍රමාණය හෝ පිට කරන තාප ප්‍රමාණය ඩෙල්ටා Q = mc ඩෙල්ටා θ කියන සමීකරණය භාවිත කරලා හොයන්න. ද්‍රව පැරපින් ලබා ගන්න තාප ප්‍රමාණය ද්‍රව පැරපින් ස්කන්ධයේ 0.2 කිලෝග්‍රෑම් ද්‍රව පැරපින් වල විශිෂ්ටාපදාරිතාවය මම c කියලා ගන්න. උෂ්ණත්ව අන්තරය 15 සිට 27 දක්වා වැඩි වෙන්නේ 12යි. එතකොට කැලරිමීටරයේ ලබා ගන්න තාප ප්‍රමාණය කැලරිමීටර ස්කන්ධයේ 0.8 කිලෝග්‍රෑම් කැලරිමීටරයේ විශිෂ්ටාපදාරිතාවය 410යි. උෂ්ණත්ව අන්තරය 12යි. ඔය දෙක එකතුව සමාන වෙනවා ඇලුමිනියම් කැබැල්ල පිට කරපු තාප ප්‍රමාණයට. ඇලුමිනියම් කැබැල්ලේ ස්කන්ධය 0.96යි. විශිෂ්ට තාපදාරිතාවය 10යි. උෂ්ණත්ව අන්තරය 100 සිට 27 දක්වා තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට 73යි උෂ්ණත්ව අන්තරය. අපිට මේක සුළු කරන්න පුළුවන්. 0.2 12න් ගුණ කරපුවම 2.4යි c. 0.8 ගුණ කිරීම 410 ගුණ කිරීම 12. 0.8 ගුණ කිරීම 410 ගුණ කිරීම 12. 3936යි. මෙතන එනවා 0.96 ගුණ කිරීම 1000 කියන්නේ 96යි. 96 ගුණ කිරීම 73. 96 ගුණ කිරීම 73 7008යි.
2.4යි C සමානයි 7008 අඩු කිරීම 3936. 3072යි. එමනම් C සමානයි 3072 බෙදීම 2.4 කියලා ලැබෙනවා. එදස් 280යි. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. එහෙනම් ද්‍රව පැරපින් වල විශිෂ්ට තාපධාරීතාවය අපිට ලැබෙනවා කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 1280යි කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ විශිෂ්ට තාපධාරීතාවය පිළිබඳව ඒ අර්ථ දැක්වීම සහ ඒ සමීකරණය ඩෙල්ටා Q = MC ඩෙල්ටා තීටා කියන සමීකරණය. ඒ වගේම තාපධාරීතාවය පිළිබඳව ඒ අර්ථ දැක්වීම සහ ඒ සමීකරණය ඩෙල්ටා Q = M ඩෙල්ටා Q = C ඩෙල්ටා තීටා කියන සමීකරණය භාවිතා කරලා මෙවැනි ගැටලු විසඳන්න පුළුවන්. මම සරල ගැටලු කීපයක් විතරයි මේ සමීකරණ හුරු වීම සඳහා මෙතනදී විසඳුවේ. තවත් අපිට අර්ථ දක්ව ගන්න සංකල්ප භෞතික රාශි තියෙනවා. ඒ පාඩම සම්පූර්ණ කරාට පස්සේ මේ තාපමිතිය සම්බන්ධ ගණන් අපිට මීට වඩා අමාරු ගණන් හදලා වඩා වැඩි හුරුවක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විභාග ගැටලු විසඳීමේ හැකියාව ලැබෙනවා. ඒකෙන් වඩා හොඳ හුරුවක් ලබා ගන්න පුළුවන්.